මෙම උතුම් බණ දේශනාව ශ්‍රවණය කරන පින්වත් ඔබ සැමට තෙරුවන් සරණයි. සාදු සාදු සාදු. समन्त चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस् सुनन्तु सग्ग मोक्खदं ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. කාරුණික ශ්‍රද්ධාකාමී පින්තුනි, මා ඔබත් එක්ක ඊටාම සරල ධර්ම කරුණක් සාකච්ඡා කරන්නට කල්පනා කළේ. පින්තුනි, බුදුහාමුදුරුවෝ අපට අපේ ජීවිත වඩා ඵලදායී සහ සාර්ථකව පවත්වාගෙන යාම සඳහා අපට උගන්වපු බොහෝ දේවල් ත්‍රිපිටකය තුල අපිට දැක ගන්නට ලැබෙනවා. ඒ උතුම් ත්‍රිපිටක බුද්ධ වචනය තුල තිබෙන ධර්ම කරුණු අතර විශේෂයෙන්ම අපට පෙන්වලා දීලා තිබෙන උතුම් මාර්ගෝපදේශනයන් තමයි මේ ලෝකේ අපි කොහොමද වඩා යහපත් උසස් ප්‍රබුද්ධ ජීවිතයක් ගත කරමින් ඉන්නේ කියන එක. මොකද බුදුහාමුදුරුවෝ මූලිකවම දේශනා කරන්නේ මේ වර්තමානයට අවධානය යොමු කරන්න කියලා. අතීතය ඇත්තටම නිමා වෙලානේ. අතීතය නිමා වෙලා. අපි කොච්චර අතීත ගැන හිතුවත්, අපි කොච්චර අතීත ගැන වද වුණත්, ඇත්තටම කිව්වොත් නැවත අතීතය වෙනස් කරන්න අපි කාටවත් පුළුවන් කමක් ලැබෙන්නේ නැහැ. අතීතය අපි කරපු වැරදි එකක්වත් අපිට වෙනස් කරන්න පුළුවන් කමක් නැහැ. කාට හෝ අපෙන් වැරද්දක් වෙලා තියෙනවද? ඒ වැරද්ද වෙලා ඉවරයි. ඊළඟට අපි අපිට අතීතේ වැරදි කරගෙන තිබෙනවද? ඒ හැම දෙයක්ම ඉවරයි නේ. ඕනම කෙනෙක් අනේකාට වැරදි කරන්නෙත්, තමන්ට වැරදි කරගන්නෙත් ඒ වෙලාවල් වල තමන්ගේ හිතේ ඇති වෙච්ච සිතුවිලි නිසා. තමන්ගේ සිතේ ඇති වෙච්ච සිතුවිලි නිසා තමයි මිනිස්සු අතීතේ යම් යම් අයහපත් දේවල් තමන්ට හානි කර හෝ අනුන්ට හානි කර දේවල් කරලා තියෙනව නම් කරලා තියෙන්නේ ඇති වෙච්ච සිතුවිලි නිසා. ඉතින් ඒ සිතුවිලි හටගන්නේ අපිට මේ තියෙන ආයතන 6ක් තියෙනවනේ. ඇස, කන, නාසය, දිව, ශරීරය, ඊළඟට මනස කියන ආයතන. මේ ආයතන 6ට හමු වෙන අරමුණු තියෙනවා. රූප හම්බයි, ශබ්ද ඇහෙනවා, ශබ්ද, රසවල්, ඒ වගේම ගන්ධයන්, ස්මෙල්ස්, ස්මෙල්, ගන්ධයන්, ස්පර්ශ, මේ දේවල් අත්විඳින්න ලැබෙනවා. දැන් මේ දේවල් එක්ක අපේ සිතේ විවිධ සිතුවිලි හට ගන්නවා.
විවිධ සිතුවිලි. එතකොට ඒ රූපවල හෝ ශබ්දවල හෝ රසවල හෝ ඒ බලපෑමෙන් එක්ක ආසාව වැඩි වෙන සිතුවිලි හටගෙන තියෙනවා. එක්ක තරහ වැඩි වෙන සිතුවිලි හටගෙන තියෙනවා. එක්ක ඊර්ෂ්‍යාව වැඩි වෙන සිතුවිලි හටගෙන තියෙනවා. එක්ක සැකය වැඩි වෙන සිතුවිලි හටගෙන තියෙනවා. එක්ක කපටිකම වැඩි වෙන සිතුවිලි හටගෙන තියෙනවා. විවිධ සිතුවිලි අප තුළ ඉපදිලා තියෙනවා. අපේ ඉන්ද්‍රියන්ට නේද? අපේ ඉන්ද්‍රියන්ට මේ අරමුණු හමුවීම නිසා අපේ ඉන්ද්‍රියන්ට අරමුණු හමුවීම නිසා විවිධ සිතුවිලි නේ විවිධ සිතුවිලි අපිට හමු වෙලා තියෙනවා නේ. එතකොට ඒ හමු වෙච්ච අරමුණු අපේ ඉන්ද්‍රියන්ට ඇති කරපු සිතුවිලි නිසා තමයි අපි යම් යම් දේවල් වරින් වර ක්‍රියාත්මක කරලා තියෙන්නේ. වරින් වර ක්‍රියාත්මක කරලා තියෙන්නේ. හොඳ දේවල් හරි, නරක දේවල් හරි, යහපත් දේවල් හරි, අයහපත් දේවල් හරි, සත්පුරුෂ දේවල් හරි, අසත්පුරුෂ දේවල් හරි, මේ ඕන එකක් ක්‍රියාත්මක කරලා තියෙන්නේ අපිට ඒ වරින් වර මුණ ගැහුණු සිතුවිලි නිසානේ. අරමුණු එක්ක හටගත්තු සිතුවිලි නිසා තමයි අපිට ඇත්තටම එහෙම සිද්ධ වෙලා තියෙන්නේ වගේ හැසිරීම් වලට. ඒ සිතුවිලි ආපු වෙලාවල් වල බොහෝ වෙලාවට ඕනම කෙනෙක් ඒ සිද්ධ කරපු හැසිරීම් වලදී තමන් හරිය කියන නිගමනයක ඉඳලා තමයි ඒ ක්‍රියාත්මක වීම වලට ගින්තියි. කාටවත් සිතුවිල්ලක් ඉපදිච්ච වෙලාවෙම ඒක ක්‍රියාත්මක කරන්න කලින් මේ සිතුවිල්ල වැරදි කියලා අවබෝධ වුණා නම් මේ සිතුවිල්ල මත පදනම් වෙලා මම කතා කරන හැටි, මම හැසිරෙන හැටි, මම තීරණ ගන්න හැටි වැරදි කියලා ඒ වෙලාවේ අවබෝධ වුණා නම් කවුරුක්වත් එහෙම කරන්නේ නැහැ. ගොඩාක් වෙලාවට සිතුවිල්ලක් ආවට පස්සේ ඒක අපේ මුසපත් වෙනවා. ඒක අපේ වහල් වෙනවා කියන්නේ. වහල් වෙනවා. ඒ සිතුවිල්ලට. වහල් වුණාම අපි හිතන එක තමයි, කල්පනා කරන එක තමයි. දැන් මම මේ සිතුවිල්ල එක්ක කරන ඕන දෙයක් හරි කියන එකනේ. මම මේ සිතුවිල්ල එක්ක කරන ඕනම ක්‍රියාවක් නිවැරදි කියන එක තමයි සාමාන්‍යයෙන් හිතෙන්නේ. ඔය වැරදි කරපු ඕනම මිනිසෙක් ඒ වෙලාවේදී ඒ ක්‍රියාව කරන වෙලාවේදී හිතන එක තමයි මේ කරන්නේ හරිම දේ කියලා. කාට හරි බනින මිනිස්සෙක් කියලා හිතන්න. කාට හරි බනින මිනිස්සෙක් ඒ වෙලාවේදී හිතන දේ තමයි මෙහෙම බනින එක අතිශයින් සාධාරණයි කියලා. මෙහෙම බනින්ට මෙයා සුදුසුයි. මෙයාට මේ විදියට තමයි බනින්ට ඕනේ කියලා. එහෙම තමයි හිතන්නේ. මෙහෙම බැනලත් මදි කියලාත් හිතනවා. එතකොට ඒ විදියට තමන් ගන්න තීරණ මත මනසින් මිනිස්සු එක එක වෙලාවල් වල විවිධ වැරදි විවිධ අකටයුතු නොකළ යුතු ඒවා නොකිව යුතු දේවල් කියලා තියෙනවා. නොකළ යුතු දේවල් කරලා තියෙනවා. ඒ ක්‍රියාව බලන් ඉන්න අයට තේරෙනවා. ඒ කියන්නේ බාහිරින් බලන් ඉන්න අයට තේරෙනවා මේක හරි වැරදි, මේම හැසිරෙන එක, මෙහෙම කතා කරන එක වැරදි, මේ විදියට හිතන එක වැරදි, මේ විදියට මෙහෙම හැසිරෙන එක වැරදි. ඒක බාහිරව බලන් ඉන්න අයට එහෙම හිතෙනවා. හැබැයි ඒක කරන එක්කෙනාට ඒ වෙලාවෙ හිතෙන්නේ.
කාලයක් ගිහිල්ලා එයාටත් හිතෙන්න පටන් ගන්නවා මම ඒ වෙලාවේ ඒ විදියට කතා කරපු එක වැරදි. ඒ විදියට ඒ වෙලාවේ හැසිරුණු එක වැරදි කියලා. කාලයක් ගිහින්. සමහර විට යහපත් අය ඇසුරු කරන්න ලැබුණම එයා ඉගෙන ගන්නවා මෙහෙම කතා කරන එක වැරදි. මෙහෙම හැසිරෙන එක වැරදි. මගේ ජීවිතේ මේ වෙලාවල් වල මම මෙහෙම තීන්දුව తీරන අරන් තිනවා ඒවා වැරදි. හරි. එතකොට අතීතේ වෙච්ච දෙයක් ගැන අද මේ වෙලාවේදී ඒක වැරදි කියලා අවබෝධ කර ගැනීම හොඳ දෙයක්. ඒක යහපත් දෙයක්. හැබැයි බුදුහාමුදුරුවෝ දේශනා කරනවා ඔබ දැන් ඒක මේ වෙලාවේ වැටහුණා නම් ඒක වැරදි කියලා ඔබට වැටහුණු එකට සාක්ෂිය වෙන්න ඕන මොකක්ද? ඔබ ඒක තේරුම් ගත්තා කියන එකට සාක්ෂිය වෙන්න ඕන මොකක්ද? සාක්ෂිය වෙන්න ඕන දේ තමයි ආයෙත් ඒ වගේ වැරද්දක් කාටවත් නොකර ඉන්න එක නේ. ආයේ වගේ වැරද්දක් කාටවත් නොකර ඉන්න එක. ඒ විදිහේ කතාවක් කියන්නේ නැතුව ඉන්න එක. ඒ වගේ කතාවක් කියන්නේ නැතිව ඉන්න අවශ්‍ය කරන මානසික පසුබිම පරිසරය හදාගන්න එක තමයි ඔබ ඇත්තටම කළ යුතු දේ වන්නේ. ඒක ප්‍රමාණවත්. දැන් බොහෝ අයට වෙන දෙයක් තමයි ඒගොල්ලෝ තමන්ට යම්කිසි වෙලාවක තේරුණාට පස්සේ මම මෙයාට වැරද්දක් කළා කියලා ඊළඟට එතනින් එහාට යා පටන් ගන්නවා අතීතයට ගිහිල්ලා තමන් ඒ කරපු දේවල් එකින් එක මතක් කර ඒවා මේක හාර අවුස් තමන් හරි දුකක ගිලිලා ඉන්න පටන් ගන්නවා. අඬනවා, වැළපෙනවා, තමන් ගැන තරහෙන් ඉන්නවා. ඇයි මං එහෙම වුනේ කිය සාල වාර ගානක් එකම දේ කියව ඉන්නවා. මා ඔබට යෝජනා කරනවා ඔබ එහෙම අතීතේ ඔබෙන් වෙච්ච දේවල් ගැන හිතලා සිය වාරයක් එකම දේ කියව මං වැරද්දක් කළා මං වැරද්දක් කරා කියව හිටියට වැඩක් වෙන්නේ නැහැ. ඔබ කළ යුතු දේ වන්නේ ඒක ඔබට අවබෝධ වුණා නම් ඒ අතීතෙන් ඔබ නිදහස් වෙන්න ඕන. කොහොමද නිදහස් වෙන්නේ? ඔබේ වර්තමානය තුළ මොන හේතුවක් නිසාවත් එවැනි වැරද්දක් නැවත නොකර ඉන්නට ඔබ පුළුවන් තරම් වැරවෑයම් කිරීම. ඒක තමයි ඔබ කළ යුතු දේවල්. එවැනි වැරද්දක් මොන හේතුවක් නිසාවත් නැවත නොකර ඉන්නට පුළුවන් තරම් වෑයම් කිරීම. නැතුව ඔබ අතීතේ එක දවසක කරපු වැරද්දක් ගැන මුළු ජීවිතේ පුරාම කියව ලතවි අඬා වැළපි ඒ අතීතයට ගිහිල්ලා ඒ තමන්ගේ ඒ තිබුණු කුරිරු නරක ස්වභාවයන් පිළිබඳව තමන්ටම ද්වේෂ කර ඉඳීමෙන් කිසිදු ආකාරයක යහපත් ප්‍රතිඵලයක් ඔබට ලැබෙන්නේ නැහැ. එහින්දා බුදුහාමුදුරුවෝ දේශනා කරනවා ඔබට අතීතං නානුසෝචන්ති. අතීතයට ගිහිල්ලා ශෝක කර ඉන්න කෙනෙක් වෙන්න එපා. ශෝකය කියන්නේ ද්වේෂ මූලික සිතුවිල්ල. ශෝක කිරීම දුක් වීම කියන එක ගත්තොත් මේක ද්වේෂ සහගතයි.
ඔබට හිතේ කොහොමද ඒක ද්වේෂ සාගත කියලා? හරි සංකීර්ණ තැන. ඊටාම සංකීර්ණ තැන. අපේ මනසේ ඔය දුක, ශෝකය, වැළපීම, වේදනාව, ඇඬීම ඒ විදියට එළියට එන්නේ බුදුහාමුදුරුවන්ගේ ඊටාම සියුම් මනෝවිශ්ලේෂණයන්ට අනුව මේ චිත්තචෛතසික ධර්ම පිළිබඳව උන්වහන්සේ සිද්ධ කරපු පර්යේෂණයන්ට අනුව උන්වහන්සේ අවධාරණය කරනවා පටිඝ මූලික සිතුවිලි තමයි දොම්නස් විදියට වරින් වර දුක්ඛ දෝමනස්ස විදියට එළියට එන්නේ. ඒක අපේ භාග්‍යවතුන් වහන්සේ පෙන්වලා දීලා තියෙනවා. ඒක සාමාන්‍ය කෙනෙකුට තේරෙන්නේ නැහැ. සාමාන්‍ය කෙනෙක් හිතන්නේ දුක කියන්නේ එකක්, තරහ කියන්නේ තව එකක්. ඒ අපේ ඥානයේ ප්‍රමාණයට හිමයි. හැබැයි ලෞතර බුදුරජාණන් වහන්සේ වැනි උතුම් ගුරුවරයෙක් තාම දීර්ඝ කාලයක් ආධ්‍යාත්මය ගවේෂණය කරලා මේ පිළිබඳව විමර්ශනය කරලා ලැබපු අවබෝධය තුළ උන්වහන්සේ පෙන්වලා දෙනවා අතිශයින් තර්කානුකූලව ඕනම ප්‍රඥාවන්තයෙකුට සත්‍යක් කියලා පැහැදිලි කරගන්න පුළුවන් ආකාරයට මේ දුක්ඛ, ශෝකය, හැඬීම, වැළපීම මේ සියලුම මේවා බාහිර ප්‍රකාශනයන්නේ. ඒවයි මූලය තියෙන්නේ, ඒවයි මුල තියෙන්නේ ද්වේෂයක, පටිඝයක. එතකොට අපි අතීතේ ඉන්නේ ඒක අතීතයට ගිහිල්ලා ඒ විදියට ශෝක කරන්න අඬන්න වැළපෙන්න අත වශයෙන්ම කියනවා නම් අපේ ද්වේෂයෙන් තමයි අපේ වර්තමානය ගෙවන්නේ. තව සරලව කිව්වොත් ඔබට අතීතයට දවස් කීපයක් පස්සට ගිහිල්ලා මතක් කරන්න පටන් ගත්තා. මාස කීපයක් පස්සට ගිහිල්ලා මතක් කරන්න ගත්තා. අවුරුදු කීපයක් පස්සට ගිහිල්ලා මතක් කරන්න ගත්තා. ආසන්න වශයෙන් ඔබට වැඩිපුරම මතකයට එන්නට ඉඩක් තියෙන්නේ. තේරුම් ගන්න. වැඩිපුරම මතකයට එන්න ඉඩක් තියෙන්නේ ඔබට අනිත්‍ය කරපු නරක. අනිත්‍ය කරපු නරක. ඔබ කියනවා නේද මේ මිනිස්සුන්ට කරපු හොඳ මතක නැහැ කියලා. කොච්චර හොඳ කරලා තියනවද මතක නැහැ කියලා ඔබ කියනවා. ඒ ඇත්තටම ඒක මිනිස්සයින්ගේ කියන්නේ ශ්‍රේෂ්ඨ මිනිස්සයින්ගේ නෙමෙයි සාමාන්‍ය මිනිස්සයින්ගේ හිත දියුණු කරපු හදපු මොකක් හරි ධර්මයක පුහුණු කරපු මිනිස්සයින්ගේ නෙමෙයි සාමාන්‍ය සියලු කෙලෙස් සහිත මිනිස්සයින්ගේ ස්වභාවය තමයි තමන්ට කරපු නරක බොහෝම හොඳට මතක තියාගන්න. තමන්ට කරපු නරක බොහෝම හොඳට මතක තියාගන්න. බොහොම තදින්. හැබැයි තමන්ට කරපු හොඳ කෙනෙක් මතක තියාගන්නේ හරි අඩුයි. ගොඩාක් වෙලාවට මිනිස්සුන්ට මතක තියෙන්නේ කරපු හොඳ දේ තුල වුණත් ඒකේ තිබෙච්ච අඩු කොටස. ඒ කියන්නේ කවුරු හරි ඔබට ඔබ කාට හරි කරපු හොඳ දෙයක් තියෙනවා කියලා හිතන්න. ගොඩක් වෙලාවට හැම වෙලාවෙම නෙමෙයි ගොඩක් වෙලාවට මිනිස්සෙන්ට කියන්නේ උදව්ව ගත්තු මිනිස්සයාට ඒක එහෙමම මතකේ නෑ. එහෙම ගුණවත් මිනිස්සෙක් නෙවෙයි නෑ. යට මතක තියෙනවා
එක කරලා දෙන්න කොච්චර කල් ගත්තද? එයාගේ හැටියට ඔච්චරද කරලා දෙන්න පුළුවන්. වෙන අයට නම් උඩ පැනගෙන කරලා දෙයි. මගේ වැඩේ තමයි මෙච්චර පහු කළේ. අන්තිමට ඒක ඕන් නැති වුණාට පස්සේ කරලා දුන්නේ. ඔහොම මනුෂ්‍යයින්ගේ ස්වභාවයක් තමයි තමන්ට වෙච්ච හොඳ දේ තුල උනත් නරක දේවල් උලුප්ප මතක තියාගන්නේ. තමන්ට මේ හොඳ දෙයක් කරලා හැබැයි ඒකෙත් අංකුම් හොයාගෙන ඒකෙත් තියෙන අඩුපාඩු පැත්ත හොයාගෙන ඒව එක්ක ගැටි ඒවට ද්වේෂ සහගත ප්‍රකාශන කර තරහෙන් කියව ඉන්න එක තමයි මිනිස්සු වැඩිපුර තමන්ගේ හිතට පුරුදු කරලා තියෙන්නේ. ඒ හින්දා මිනිස්සුන්ට කරපු හොඳ දේවල් අඩුවෙන් මතක තිබීම ගැන පුදුම වෙන්න එපා. මිනිස්සුන්ට වැඩිපුර මතකයට එන්නේ අතීතයට ගියොත් ඇත්තටම අතීතයට ගියොත් මිනිස්සුන්ට මතක් වෙන්නේ තමන්ට කරපු නරක ගැන විතරයි. හොඳ ගැන මතක නැහැ. තමන්ට කරපු හොඳ ගැන මතක නැහැ. මිනිස්සු එච්චරටම අකෘතඥයි නේ. අකෘතඥයි. මිනිස්සු අකෘතඥයි. ඒ නිසා මම ඔබට සිහි කරන්නේ ඔබට සැනසීමෙන් ඉන්න ඕන නම් බුදුරජාණන් වහන්සේ ඔබට දේශනා කරලා තියෙන විදියට ඔබේ අතීතයට ගිහිල්ලා මොකක් හරි ඔබෙන් සිද්ධ වෙච්ච අයහපත් දෙයක් තියෙනවා නම් ඒක අවබෝධ කරගන්න එක හොඳයි. ඒත් ඒක මත පදනම් වෙලා ඔබ විඳව ඉන්න කෙනෙක් වෙන්න එපා. අතීතයට ගිහිල්ලා මතක් කරන්න ගත්තොත් අන් අය කරපු නරකවල් ගොඩාක් මතක් වෙන්න ගන්නවා. ඒ නිසා බුදුදහමේ යෝජනාව තමයි පුළුවන් තරම් ඔබ අතීතයට ගිහිල්ලා ඒ අතීත එක්ක ගැටෙන්නේ නැතුව ඉන්න. අතීත එක්ක රණ්ඩු කරන්නේ නැතුව ඉන්න. අතීත එක්ක වෛරය ක්‍රෝධය හදාගන්නේ නැතුව ඉන්න. අතීතේ ඔබ යම් දේවල් කරලා තියෙනවා වගේම අනික් අයත් ඔබට යම් දේවල් කරලා ඇති. එතකොට අතීතේ ඔබ කරපු දේවල් කරන වෙලාවේ ඔබට හිතෙන්නේ නැත්තේ වැඩිපුරම ඔබ කරන දේ හරි කියලා. ඇත්තටම කිව්වොත් අනිත් අයටත් එහෙමම තමයි හිතෙන්නේ. තමන් කරන එක හරි කියලා. තමන් කරන එක හරි කියලා තමයි ඒ දේ කරන අයට හැම වෙලාවකම ආසන්න වශයෙන් වැඩිපුරම එන සිතුවිල්ල. ඉන්දා යමෙක් අතීතේ ඔබට කරපු නරක තියෙනවා නම් ඒවා ඒ අය ඇත්තටම මෝහයෙන් බුද්ධාගමේ මෝහයෙන් කියන්නේ මේ අනුවණම කියන එක. නුවණ නැතිව අවබෝධයක් නැතුව හරි හැටි තේරුම් ගැනීමක් නැතුව බුද්ධියක් නැතුව ඉඳපු වෙලාවල් වල ගත්තු තීරණ තමයි අතීතයේ බහුතරයක් කෙනෙක් තව කෙනෙකුට කරපු හානිවල අයහපත් දේවල් වල පදනම. ඒ ඉතින් එහෙම වෙන්නේ නේ. එහෙම වෙන්නේ අපි මොකකට හරි ආස වුණාට පස්සේ අපි හිතනවා අපි කරන දේවල් ටික හරි කියලා. ඒ දේත් එක්ක ඒ දේ ලබා ගන්න, ඒ දේ තියා ගන්න, ඒ දේ වැඩි කරගන්න ඒ කරන දේවල් ඔක්කොම හරි කියලා අපි හිතනවා. ඒ තමයි ආස හිතුනම මිනිස්සු හිතන විදිය.
ඊළඟට තරහ ගියාම හිතනවා මේක නැති කරන්න, මෙයා ඉවර කරන්න, මේ తত্ত্বය වෙනස් කරන්න මං කරන හැමදේම හරි කියලා හිතෙනවා. ඒ තරහේ අකමැත්තේ වසඟ වුණත්, ආසාවේ වසඟ වුණත් මතක තියාගන්න, යථාර්ථය තමයි නේද? යථාර්ථය තමයි බොහෝ වෙලාවට ඒ සිතුවිලි දෙකේ ඉන්න අය හිතනවා තමන් කරන හැමදේම හරි කියලා. හැබැයි එක බලන් ඉන්න අයට ඒ වෙලාවෙමත් ඒ කරපු කෙනාට සමහර විට පසු කාලීනවත් තමන්ගේ ඒ හැසිරීමේ වැරද්ද වැටහෙන අවස්ථා තියෙනවා. සමහරුන්ට මේ ආත්මේ එක දවසක්වත් ඕක වැටහෙන්නේ නැහැ. දැන් සමහරුන්ට එන ප්‍රශ්නේ හරි. අපිට එහෙම අතීතේව පස්සේ වැටහිලා තියෙනවා, ඒ තරයට තීරිලා නැහැ. සමහර අය එමින් ඉන්නවා. තාම එයා කරපු දේ වැරදි කියලා තේරුම් ගන්න තරම් ඥානයක් නේද? තේරුම් ගන්න තරම් ඥානයක් ඉපදිලා නැත්තම් නේ? තේරුම් ගන්න තරම් ඥානයක් නුවණක් ඉපදිලා නැත්තම් තාම එයා කරපු දේ වැරදි කියලා තෝරලා දෙන්න තරම් හැකියාවක් තියෙන යාළුවෙක්වත් හම්බෙලා නැත්තම්, ගුරුවරයෙක් හම්බ වෙලා නැත්තම් මතක තියාගන්න, එයාට තාම තමන් කරපු දේ හරි කියලාම හිතී තියෙන්න පුළුවන්. ඉතින් ඔබට හිතෙන එකක් තමයි, ඉතින් එයා ඒ වැරද්ද තේරුම් ගන්න ඕන, ඒක යාට තේරුම් කරවන්න ඕන, ඒක මගේ අයිතිය. ඔබ සමහරුන්ට ඒගොල්ලෝ කරන වැරදි තේරුම් කරවන්න අවුරුදු කීයක් නම් රණ්ඩු වෙලා තියෙද? මොන තරම්නම් ඒගොල්ලොත් එක්ක ඔට්ටු වෙලා තියෙද? ඒත් ඔවුන් කවදා හෝ ඔබ ඒ දරපු වෑයම ඇතුලේ වෙනස් වෙනවද? වෙනස් වෙන්නේ. මොකද හේතුව එහෙම ඒ වෙනස් නොවෙන්නේ? එයා තර්කයක් හදාගෙන ඉන්නව නම් තමන් මේ කරන දෙය හරි කියලා කොච්චර කවුරු මොන විදියට කියාගෙන ආවත් එයා ඒකෙන් නිදහස් වෙන. විශේෂයෙන් ඒකේ වින්දිතය නේ. දැන් ඔබ කියමුකෝ වින්දිතය ඔබට තමයි වැරද්ද කළේ. ඔබ හැමදාම කියන ඔයා මේ වැරද්ද මට කරා. නිතර ඔබ මතක් කරනවා, තරහෙන් මතක් කරනවා, අඬා මතක් කරනවා, රණ්ඩු කර මතක් කරනවා, කෑ ගහලා කිය මතක් කරනවා නේද? එක ස්වරූප අරගෙන මතක් කරනවා. එයාට ඒක ඇහෙන්නේ, කියන්නේ ඔබට වැරද්ද කරපු එක්කෙනාට ඒක ඇහෙන්නේ නිකන් පුරුද්දට ඇහෙන ලතෝනියක් විදිහට. ඒකෙන් එයාගේ ඔළුවේ නිෂ්පාදනය වෙන්නේ ඒ හඬ එක්ක බොහෝ වෙලාවට තමන් කරපු දේ හරි කියලා සාධාරණීකරණය වෙන තර්ක විතරයි. ඒක තමයි ආත්මාර්ථකාමී මනුෂ්‍යයාගේ ස්වභාවය. ඉතින් සමහරුන්ට සමහර දේවල් තෝරන්න මුළු ජීවිතේ පුරාම ඔය විදියට රණ්ඩු කරපු ඔට්ටු වෙච්ච අය ඉන්නවනේ. ඒගොල්ලොන්ට ඇත්තටම සිද්ධ වෙලා තියෙන්නේ මිය යන මොහොත දක්වාම තමන්ගේ ජීවිතේ නාස්ති කරගන්න විතරයි. අනේකාට කිසිවක් ඒත්තු කරගන්න බැරුව, ඒත්තු ගන්න බැරුව මැරිච්ච අය ගොඩක් ඉන්නවා. කොච්චර රණ්ඩු කරා. මොකද අර වැරද්ද කරපු කෙනා අර වින්දිතයා රණ්ඩු කරන වෙලාවට හිතන එකක් තමයි,
තැන එකක් තමයි තමන් හරි මේ තව මට කරදර කරනවා. එතන එකක් තමයි තව මට කරදර කරනවා. මට එක වැරද්දක් කරා මම ඒකට එකක් කරා තවත් මට කරදර කරන්න. ඒ හින්දා අනිත් අය වෙනස් නොවීම පිළිබඳව ඔබ කලබල වෙන්න එපා. ඔබ ඒක ගැන හිතන එක නවත්තලා දාන්න. මම ඔබට මෙත් සිතින් කරන යෝජනා ඔබ ඒක ගැන හිතන එක නවත්තන්න. මොකද ඒක සිතුවා කියලා ඔබට අත්වෙන කිසිම ප්‍රතිඵලයක් නැහැ. කිසිම. සිද්ධ වෙන එකම දේ. තව ඔබේ දවසක් විනාශ වී යාම පමණයි. නේ? තව ඔබේ එක දවසක් හරි නාස්ති වී යාම පමණයි. එච්චරයි සිද්ධ වෙන්නේ. කවුරුවත් වෙනස් කරන එක ඔබේ වගකීම කරගන්න යන්න එපා. ඔබේ පරම අරමුණ ජීවිතේ පරම අභිලාෂය අරමුණ පරමාර්ථය කරගන්න යන්න එපා. අරයා මෙයා වෙනස් කරන එක. තමන්ගේ ජීවිතයට පරමාර්ථ හදාගන්න පරමාර්ථ තියෙන්න ඕනේ. මම යෝජනා කරනවා අරයා මෙයා වෙනස් කරන එක තමන්ගේ ජීවිතේ පරමාර්ථය කරගන්න යන්න එපා. උදව් කරන්න. දැන් මම ඔබට තාම කරුණු කියලා දෙන්න. හැබැයි මගේ මේ දේශනාවල පරම අර්ථය එකම අරමුණ මට ඕන විදියට ඔබ හදා ගැනීම හෝ මට පහදවල තියා ගැනීම කියන එක වුණොත් ඒකෙන් මම තමයි නාස්ති වෙන්නේ. මම ඔබට බුදුහාමුදුරුවෝ කියලා දීපු දේවල් සරලව පුළුවන් තරම් සරලව කියලා දෙන්න. ඉතින් අරගෙන ඒක තුල පුහුණු වෙන එක හෝ පුහුණු නොවෙන එක හෝ ඒක ඔබට අයිති දෙයක්. ඒක ඔබට අයිති දෙයක්. ඒක හොඳට තේරුම් ගන්න. අපි අනිකාට උදව් නොකර ඉන්නව නෙමෙයි. හොඳ මොකක්ද නරක මොකක්ද කියලා දෙන එක හරි. හැබැයි කවුරු හරි මගේ මතයට නම්ම ගන්නවා මට ඕන විදියට මම යටත් කර ගන්නවාමයි කියන තැනට ඇවිල්ලා ඔබ කටයුතු කරන්න ගියොත් මුළු ජීවිතේම ඒ සිතුවිලිය කොට්ටු කර ඉන්න වෙයි. මොකුත් වෙනස් නැහැ. ඒ වෙනුවට ඔබ කල්පනා කරන්න ඕන මට අතීතේ මේ වැරද්දවල් ටික මගේ වුණා. ඒක හරි. මගේ මේ වැරදි ටික වුණා. හැබැයි මම දැන් ඒවා අවබෝධ කරගෙන ඉන්නවා. මම මෙතනින් එහාට මගේ ජීවිතයේ වෙන්න දෙන්නේ නෑ කියන තැනට තමන්පත් වෙන්න. ඒකයි කළ යුතු දේවල් නේ. ඒකයි කළ යුතු දේවල්. අතීතයට ගිහිල්ලා ඔබගේ වැරදි ගැන අඬ වැළපි එහෙම ඉන්න කෙනෙක් වෙන්නත් එපා. අතීතේ මොකක් හරි වැරද්දක් කරලා නම් ඒක තේරුම් ගන්න, ඒක අවබෝධ කරගන්න එක වැරද්දක් බව. ඊළඟට වර්තමානයේ තවදුරටත් ඒ වැරද්ද නොවෙන්න ඔබ වග බලා ගන්න. අනිත් අය අතීත කරපු වැරදි ඇයි තාම නිවැරදි කරගන්නේ නැත්තේ කියන එක සහ අතීත කරපු වැරදි ආයේ මං එක සැරයක් කරන්න දෙන්නේ නෑය කියන පරමාර්ථය ඔබේ ජීවිතේ පරම අරමුණ කරගෙන ජීවත් වෙන කෙනෙක් වෙන්න එපා. හැමදාම ඒකට ඔට්ටු වෙවි ඉඳලා හිස් සතින් යන්න. ඊළඟට බුදුහාමුදුරුවෝ දේශනා කරනවා මේ අනාගතය. අනාගතේ ඇවිල්ලා නැහැ. අනාගතේ ඇවිල්ලා නැහැ තාම. හෙට කියන දවස තාම උදා වෙලා නැහැනේ. ලංකාවේ ඉන්න අයට උදා වෙලා නැහැ. මේ ජපානේ මා වැඩ ඉන්නේ මේ කාලේ අධ්‍යාපන කටයුතු වල. මට හෙට කියන දවස උදා වෙලා නැහැ. හෙට කියන දවස උදා වෙනකොට මම හෝ ඔබ ජීවතුන් අතර ඉන්නත් පුළුවන් නොඉන්නත් පුළුවන්. එතකොට අපි අද දවසේ කරන්න තියෙන දේවල් ටික නිවැරදිව යහපත්ව ප්‍රබුද්ධ ලෙස තාම
ඉහළ ගුණාත්මක භාවයකින් ක්වොලිටි එකකින් යුක්තව කරලා තිබුණොත් අපි හෙටට අවශ්‍ය දේවල් ඇත්තටම අදම සූදානම් කරලා තියලා වෙනවා. ඒත් හෙට කියන්නේ අවිනිශ්චිත දෙයක්. හෙට දවස උදා වෙන්න පුළුවන්. ඒත් අපි ඉඳීද දන්නේ. ඒ දවස් අපිට උදා වෙයිද දන්නේ. අපි මිය ගිහින් තිබුණොත් අද රාත්‍රියේ ඉර පායන්න කලින් කවුද දන්නේ? කාටද සාතික දෙන්න පුළුවන්? නියත වශයෙන්ම අපි හෙට අවදි වෙනවා කියලා. ඉතින් අතීතයට ගියාම සිද්ධ වෙන දේ තමයි තරහ ඇති වෙන එක. සීමාවක් නැතුව අනාගතය ගැන හිතන්න ගියොත් ගොඩාක් වෙලාවට සැකෙන්ම තමයි ඉන්නේ. සැකේ. ඉතින් අතීතයට ගිහිල්ලා තරහෙන් ඉන්නයි අනාගතයට ගියන් හෙට අහම වේවිද මෙහෙම වෙයිද අරක කරයිද මේක කරයිද මේ විදියට හැසිරෙයිද අදත් බොරු කිව්වා හෙටත් බොරු කියයිද අදත් වංචා කරා හෙටත් වංචා කරයිද අදත් මට මෙහිංසා කරා හෙටත් කරයිද. එතකොට ඇති වෙන්නේ සැකය, බය, අසහනය, අතෘප්තිය, කලකිරීම. අපි සීමාවක් නැතුව අන්තගාමී ලෙස අනාගතයට ඕනවට වඩා ගමන් කරන එක. බුදුදහම යෝජනා කරනවා අපි විසින් අපේ සැනසීම අහිමි කර ගැනීම. අපි විසින් අපේ සැනසීම අහිමි කර ගැනීම. දැන් බලන්න ආදරය කරන අයට අනාගතය ගැන කෙනෙකාගේ හීන තියෙනවා. මොකුත් හීන තියාගන්න එපා කියලා නෙමෙයි මේ කියන්නේ. හීන තියෙනක හොඳයි. හැබැයි අපි දැන් මේ අනාගතය කියන එක ඇතුලේ අනේකා එක්ක යන ගමන ගැන සීමාවක් නැති තරම් අසීමාන්තික බරක් දීලා කල්පනා කරන්න ගත්තොත් මතක තියාගන්න ඔබට අනේකා සම්බන්ධව ඉපදිය හැකි ආසන්නම සිතුවිල්ල තමයි සැකය. සැකය ආවට පස්සේ මොකද වෙන්නේ? සැකය ආවට පස්සේ ඉතින් දඟලනවා නේ. මේ හොඳට ඉඳපු එක්කෙනා ආරූඪ වෙන්න ගන්නවා. සැකය ආවා. මෙහෙම කරයි තාම කරයි සැකය. ඔය අද ඔයා ඇත්ත කිව්වට හෙට බොරු කියයිද දන්නේ නැහැ. ඉතින් ඔන්න බොරු කියපු අයගේ කතා ආරංචි වෙනවා. මෙහෙම රවට්ටලලු අවුරුදු 20ක් හිටපු කෙනා රවට්ටලලු. ඉතින් තමන්ගේ සම්බන්ධකම් වලටත් ඒව දා ගන්නවා ඊළඟට. මේ අච්චරහම ඉඳලා රවට්ටල නම් මෙයා ගැනත් කොහොමද විශ්වාස කරන්නේ? සැක. ඊළඟට ඒ වගේ සැක මත පදනම් වල කතා කරන්න ගන්නවා. හැසිරෙන්න ගන්නවා. ඒවා ඉඟි බිඟි වලින් පෙන්වන්න ගන්නවා. ඒ අනාගතේ ගැන යන ඒ අඥාන කමින් යන මේ විවරණේ ඒ යන ඉස්සරහා දුර එයාගේ එළියට එන්න ගන්නවා වර්තමානයේ. අන්තිමට වෙන්නේ මොකද්ද? ඒ හෙට තාම උදා වෙලත් නැහැ. එයා ඉන්න අද දවසේ මූණු එල්ලගෙන අසහනේ අතෘප්තියෙන් කලකිරීමෙන් බයෙන් දුම ඛේදනීය ජීවිත ගෙවනවා මිනිස්සු. බුදුහාඳුරු ඒකයි දේශනා කළේ නප්ප ජප්පන්ති නාගත. ආපු නැති අනාගතය ගැන සීමාවක් නැතුව ওই විදියට කලබල වෙන්න එපා. තාම ඇවිල්ලා නැහැ. හෙට තාම උදා වෙලා නැහැ. 2022 තාම උදා වෙලා නැහැ. ඇයි කලබල? අද දවස නිවැරදිව ගොඩනගමු. කයෙන් නිවැරදි දේවල් කරමු. අතපය අංගපත පාවිච්චි කරලා නිවැරදිව කරමු. නිවැරදි වචන කතා කරමු. හොඳ සිතුවිලි ඇතුව ජීවත් වෙමු.
කරුණාව, ආදරය, දයාව, අනුකම්පාව, සමාව දීම, සමාව ගැනීම හොඳ දේවල් තියෙන ජීවිතේ. ඒවා එක්ක අද අපිට අද මේ මොහොත යහපත් නිවැරදිව ප්‍රබුද්ධ ලෙස ගත කරන්න පුළුවන්. ඉතින් ඔබ මේ වෙලාවේ හදන බීජ, කියන්නේ ඔබ මේ වෙලාවේ ගොඩනගන දේවල් යහපත් නම් මතක තියාගන්න. ඒ ගොඩනගන යහපත් සිතුවිලි වල ප්‍රතිඵලය තමයි ඊළඟ මොහොතේ ඔබට ලැබෙන්නේ. ඊළඟ මොහොතේ ලැබෙන්නේ ඔබ මේ මොහොතේ ගොඩනගන යහපත් සිතුවිල්ල හෝ අයහපත් සිතුවිල්ල ප්‍රතිඵලය. ඒ ඔබ යහපත් දෙයක් නම් මේ මොහොතේ කරමින් ඉන්නේ, මේ වර්තමානයේ, මේ පච්චුප්පන්න මොහොතේ, මේ හේතු නිසා ප්‍රත්‍ය නිසා සැකසිච්ච මේ ක්ෂණයේ ඔබ කරමින් ඉන්නේ යහපත් දේ නම් ඊළඟ ක්ෂණයේ ඒ යහපත් කරපු ක්‍රියාවේ ඵලය තමයි එන්න පුළුවන්. ඒ හින්දා ඔබට සැනසීම ඕන නම්, ඔබට සතුටින් ඉන්න ඕන නම්, අතීතයට ගිහිල්ලා විඳවන කෙනෙක්වත් අනාගතයට ගිහිල්ලා සැක කරමින් බයෙන් ගැටෙමින් ඉන්න කෙනෙක්වත් වෙන්න එපා. පච්චුප්පන්නේන යාපෙන්ති, වර්තමානයේ ජීවත් වෙන කෙනෙක් වෙන්න. වර්තමානයේ මේ මොහොතේ ජීවත් වෙන කෙනෙක් වෙන්න. තේන වන්නෝ පසීදති, එතකොට ඔබ ලස්සන වෙයි කියලා බුදුහාඳුරු දේශනා. ජීවිතේ ලස්සන වෙයි, මුහුණ ලස්සන වෙයි, හිත ලස්සන වෙයි, ගෙදර ලස්සන වෙයි, පෞල් ජීවිතය ලස්සන වෙයි. මොකද ඔබ අතීත දේවල් ඇද රණ්ඩු කරන්නේ, අනාගතේ කරන්න පුළුවන් දේවල් ගැන සැක කර හින්ට් පාස් කර ඉන්නේ නැහැ. ලස්සන වෙනවා ජීවිතේ. එනිසා ඔබට සැනසිලිදායක ලස්සන ජීවිතයක් ගත කරන්නට නම් මෙන්න මේ උපදේශනය හොඳට අවබෝධ කරගෙන පිළිපදින්න කියන එක තමයි අද දේශනාවේ ඔබට ලබා දෙන පණිවුඩය.